our last lesson was verbs ක්‍රියාපද. එතකොට ක්‍රියාපද සම්පූර්ණයෙන් අපි ඉගෙනගෙන අවසන් කරා infinitive form එක. එහෙම නැත්නම් තුමන්ත ක්‍රියාපද කියලා හඳින්වුවා සිංහලෙන්. 2+ base form එකකින් හැදෙන complement එකේ යෙදෙන ක්‍රියාපද වර්ගයක් වන infinitive form එක තමයි අවසාන වතාවට ගියේ සිකුරාදා කතා කරලා අපි lesson එක අවසන් කරලා. And I sent you a paper also. මම ඔයාලට paper එකක් එව්වා ගිය සතිය අඟහරුවාදා. ඒකේ මුල් කොටස අපි සාකච්ඡා කරා. ඒ නිසා මම විනාඩි 5ක් විතර අරගෙන ඉතිරි sentences ටිකත් මුලින් discuss කරලා ඉන්න බලාපොරොත්තු වෙනවා. Then ඊට පස්සේ අපි අපේ අද පාඩමට යමු. Today we are starting a new lesson. අද අපි අලුත් පාඩමක් පටන් ගන්න පුතා. Right? පාඩමට යන්න කලින් ඉතිරි වාක්‍ය ටික මම discuss කරලා ඉන්නම්. As I remember, we have discussed up to 5. අංක 5 දක්වා මට මතක විදිහට අපි සාකච්ඡා කරා. 6 ඉඳන් තමයි යන්න තියෙන්නේ. sound මදි. ඉන්න බෑන්ඩ්. දැන් හරිද? දැන් එනවා. දැන් එනවනේ. දැන් එනවා. right. තකොට 6 වෙනි එකෙන් නම් යන් පුතා V තමයි subject එක. subject එක V කියන්නේ බහුවචන කර්තෘ කෙනෙක්. එතකොට ඒක වචන බහුවචන කියන කතන්දරේ එන්නේ හැබැයි වර්තමාන කාලේ වාක්‍යයක් තිබුණොත් විතරයි. right? අපි ඉස්සරහට ගිහින් බලමු. C කියන්නේ දකින්නවා base form එකක් දීලා තියෙන්නේ. an accident කියන්නේ පුතේ අනතුරක්. a while ago මොහොතකට කලින් ටික වෙලාවකට කලින් කිව්වහම ඔයාලට තේරෙනවා සිංහල දෙමව්පියන්ගේ ළමයි විදිහට ඒක අතීත කාල වාක්‍යයක් අතීත කාල phrase එකක් කියලා නේද? අතීත කාලයක් තමයි එකෙන් පෙන්නන්නේ. එහෙනම් වාක්‍යයේ ක්‍රියාපදයේ වෙන්නත් ඕනි පුතේ past verb එකක් අතීත කාල ස්වරූපයක්. C කියන එකේ අතීත කාලය so. අපි දැක්කා අනතුරක්. the merchant කියන්නේ පුතේ වෙලෙන්දා. right? වෙලෙන්දා vendor කියලා කියනවා. වෙලෙන්දාට seller කියලා කියන්නත් පුළුවන්. එතකොට merchant කියන්නේ වෙලෙන්දා පුතේ has කියලා possessive verb එකක් තියෙනවා. has කියලා possessive verb එකක් තියෙනවා. වාක්‍ය අනිත් කොටස් දිහා බලන්න දෙයක්වත් නැහැ. කාලය පිළිබඳ තීරණය කිරීමක් කරන්න ඕනෙත් නැහැ. ඇයි? has කියන එකෙන් කාලය දෙනවා වර්තමාන කාලේ ක්‍රියාපදයක් කියලා. right? එතකොට මේක present tense sentence එකක් කියන්නේ හරියටම කිව්වොත් present perfect වාක්‍යයක් තමයි මේ තියෙන්නේ. possessive verb එකක් තියෙනවා නම් ඔයාලා දන්නවා පුතේ possessive verb එකක් එක්ක ඒ කියන්නේ have has had will have එක අනිවාර්යෙන් ඊගාව ක්‍රියාපදය past participle ස්වරූපයෙන් තියන්න ඕනේ අපි. එහෙනම් sell කියන එකේ past participle එක පුතේ sold. The merchant has sold. වෙලෙන්දා විකුණලා තියෙනවා all his goods. goods කියන්නේ යාගේ හොඳවල් එහෙම නෙමෙයි ඈ. all his goods ඔහුගේ භාණ්ඩ සියල්ල for higher prices ඉහළ ගණන් වලට ඉහළ මිල ගණන් වලට තමයි සේරම ටික විකුණලා තියෙන්නේ. number 8 the teachers කියන්නේ ගුරුවරු. කියලා b verb එකක් දීලා තියෙනවා පුතේ. b verb එකක් තියෙනවා නම් ඊගාව ක්‍රියාපදේ ing වෙන්න ඕනේ කියලා ඔයා දන්නවා. එහෙනම් advice කියන්නේ අවවාද කරනවා නැත්නම් උපදෙස් දෙනවා. advice කියන එකේ ing form එක advice කියද්දි පුතේ e අකුරකින් අවසන් වෙනවා. ඒ නිසා ing එකතු කරද්දී e අයින් කළා තමයි ing එකතු කරන්නේ. the teachers are advising the students. ගුරුවරුන් අවවාද කරමින් ඉන්නවා සිසුන්ට. my brother මගේ සහෝදරයා had කියන්නේ පුතේ ආපහු possessive verb එකක්. අතීත කාල අයිතියක් දක්වන ක්‍රියාපදය. එහෙනම් ඊගාව ක්‍රියාපදය past participle වෙන්න ඕනේ. right? එතකොට win කියන එකේ past participle එක won. my brother had won. මගේ සහෝදරයා දිනලා තිබුණා. the singing competition ගායන තරඟය නැත්නම් ගායන තරඟාවලිය. ඔයාලට මතක ඇති singing කියන එක මෙතනදී adjective එකක් වෙනවා කියලා නේද? competition කියන නාමපදයේ විශේෂණය කරනවා singing වලින්. ඒතර singing කියන්නේ මෙතන present participle adjective එකක් වෙනවා. I බහුවචන කර්තෘ කෙනෙක්. tonight කියන්නේ පුතේ අද රෑ. right? today night කියන එක තමයි එකතු කරලා tonight විදිහට අපි භාවිතා කරන්නේ. tonight කියන්නේ අද රෑ. එතකොට අද රෑ තාම ලබලා නැහැ නේද? අනාගතේ එන්න තියෙන කාලයක් නේද? so the tense should be future tense. අනාගත කාල ස්වරූපයෙන් ඒ නිසා තියෙන්න ඕනේ. ඕනනම් I come tonight කිව්වත් ලොකු වැරද්දක් නැහැ. right? අනාගත කාලයක් සඳහා වර්තමාන ක්‍රියාපදත් භාවිතා කරන අවස්ථා තියෙනවා පුතේ. උදාහරණයක් විදිහට I come tomorrow මම හෙට එන්නම්. එතකොට will come භාවිතා කරත් වාක්‍ය නිවැරදි. come කියන verb එක භාවිතා කරත් නිවැරදි. right? හැබැයි මෙතනදී අනාගත කාලයක් නිරූපණය කරන නිසා මම කෙලින්ම අනාගත කාල ස්වරූපයෙන් භාවිතා කරන්නම්. come කියන එකේ අනාගත කාලයේ පුතේ will come. I will come tonight. මං අද රෑ එන්නම්.
I need මට අවශ්‍යයි. පුතේ ඔයාලට පේනවා need කියන්නේ action verb එකක්, main verb එකක්, ප්‍රධාන ක්‍රියාපදයක්, කරන දෙයක්. එතකොට මුලින් action verb එකක් තිබිලා ආපහු action verb එකක් අපිට ලියන්න කියනවා. ඒ action verb එක find හොයනවා, හොයා ගන්නවා කියලා තියෙනවා. right? එතකොට මුලින් action verb එකක් එදිලා ආපහු action verb එකක් ලියනවා නම් ඒ action verb එක කොහොමද එන්නේ කියලා එයා දන්නවා. මොකක් විදිහට එන්න ඕනේද? ඒක infinitive form එකෙන් එන්න ඕනේ to find කියලා. I need to find මට සොයා ගැනීමට අවශ්‍යයි. මට හොයා ගන්න ඕනේ. My purse මගේ පසුම්බිය. It is lost ඒක නැති වෙලා. මට මගේ පසුම්බිය සොයා ගන්න ඕනේ. අනේ ඒක නැති වෙලා. The laborers කියන්නේ පුතේ labor අය එහෙම නෙමෙයි. Okay. labor අය නෙමෙයි laborers කියන්නේ. කම්කරුවෝ. The laborers කම්කරුවෝ work කියලා be verb එකක් දීලා තියෙනවා අතීත කාලේ. එහෙනම් work කියන එකේ ing form එක එන්න ඕනේ. working. The laborers were working කම්කරුවෝ වැඩ කරමින් හිටියා on the road පාරේ an hour ago පැයකට කලින් කියද්දි අතීත කාලයක් නිසා තමයි අතීත කාල be verb එකක් මේ දීලා තියෙන්නේ. You will have කියලා පුතේ possessive verb එකක් දීලා තියෙන්නේ. එහෙනම් main verb එකේ past participle ස්වරූපය වෙන්න ඕනේ achieved. achieve කියන්නේ regular verb එකක්. ඒ නිසා ed වලින් past participle එක අවසන් වෙනවා. You will have achieved ඔබ ළඟා කරගෙන තියේවි. ඔබ අත්පත් කරගෙන තියේවි. achieve කියන්නේ පුතේ ළඟා වෙනවා, ළඟා කරගන්නවා. ඔබ ළඟා කරගෙන තියේවි your goals. goals කියන්නේ පුතේ ෆුට්බෝල් වල ගහන ගෝල්, ඒ ගෝල් එක නෙමෙයි. ඉලක්කය. ඒතර ෆුට්බෝල් වලත් එතන ඉලක්කයකටනේ බෝල ගෙනියන්නේ. ඒ නිසා තමයි ඒක ගෝල් කියලා හඳුන්වන්නේ. මෙතන ගෝල් කියලා හඳුන්වන්නේ පුතේ ඔබේ ජීවිතයේ තියෙන ඉලක්ක. right? ඔබ ඔබේ ජීවිතයේ ඉලක්ක ළඟා කරගෙන තියේවි. සපුමල් is be verb එකක් තියෙනවා පුතේ. පුතේ එහෙනම් අපිට ing form එකක් ඕනේ. collecting තමයි ing form එක වෙන්නේ. සපුමල් is collecting money. සපුමල් මුදල් එකතු කරමින් ඉන්නවා. සපුමල් මුදල් එකතු කරමින් ඉන්නවා. ඊට පස්සේ is collecting කියලා පුතේ main verb එකක් තිබිලා ආපහු main verb එකක් අපිට ලියන්න කියනවා by කියලා. එහෙනම් ඒක infinitive form එකෙන් එන්න ඕනේ. complement එකේ කොටසක් නෙමෙයි සම්පූර්ණ ටික මොනවද? complement එකනේ. complement එකේ ක්‍රියාපදයක් තමයි පුතේ to buy කියන්නේ. සපුමල් is collecting money to buy a new TV. සපුමල් මුදල් එකතු කරමින් ඉන්නවා රූපවාහිනියක් මිලදී ගැනීමට. I am දර ආපහු be verb එකක් තියෙනවා පුතේ. එහෙනම් drink කියන එකේ ing form එක එන්න ඕනේ drinking. I am drinking water මං වතුර පානය කරමින් ඉන්නවා. ආපහු main verb එකක් තියෙනවා quench කියලා. එහෙනම් අපිට ඕනේ ඒකේ infinitive form එක to quench. My thirst කියන්නේ පුතේ තිබහ. My thirst කියන්නේ මගේ තිබහ. To quench කියන්නේ නිවා ගැනීමට, සංසිඳුවා ගැනීමට. මගේ තිබහ සංසිඳුවා ගැනීමට මම ජලය පානය කරමින් ඉන්නවා කියලා වාක්‍යයක් තමයි එතකොට ලැබෙන්නේ. ඔන්න ඔය විදිහටයි අපි ක්‍රියාපදේ තීරණය කරන්නේ දීලා තියෙන වාක්‍යවල. මේ sentences 16 මම ටයිප් කරලා ඔයාලගේ group එකට දාන්නම් පුතේ උත්තර ටික. නැත්නම් මේ ටික සාකච්ඡා කරන්න ගියොත් එහෙම අපිට කාලය මදි වෙනවා අපේ lesson එක පටන් ගන්න. Okay? So I am going to send you the answers to your class groups. Okay? achieve කියන එකේ තේරුම පුතේ ළඟා වෙනවා, ළඟා කරගන්නවා. ලම් කිසි දෙයක් ළඟා කරගන්නවා, අත්පත් කරගන්නවා කියන තේරුම තමයි achieve වලට තියෙන්නේ. Okay? right. අපි එහෙනම් අද අපේ පාඩමට යමු. අද මම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම නෙමෙයි. Okay? මේ පාඩම තමයි අපි ඉවර කරේ. main verbs කියන lesson එක තමයි අපි ඉවර කරේ. ගිහිල්ලා මෙන්න මෙතනින් තමයි අපි class එක අවසන් කරේ. right? ඒ කියන්නේ දැන් ඔයා මෙන්න මේ කොටස දන්නව නේද? subject කියන එක දන්නව දැන්. now you know the subject. ඊට පස්සේ subject එකත් එක්ක match කරලා ගලපලා verb එක ලියන්නේ කොහොමද කියලාත් ඔයා දන්නවා. you know how to write the verb. ක්‍රියාපදේ කොහොමද පාවිච්චි කරන්න කියලාත් දන්නවා. මොකද verbs පාඩම තමයි අවසන් වුනේ. එතකොට මෙයා කවුද? who is this one? complement කියන්නේ. right? එයා වාක්‍යයකට ඕනේද? මොකටද එයා ඉන්නේ? එයා කොහොමද වාක්‍යයක ලියන්නේ? ඔන්න ඔය ගැන තමයි අපි ඊගව පාඩමේදී බලන්න යන්නේ. okay? එහෙනම් අපි අද පටන් ගන්න පාඩම පුතේ complement. ලියන්න ලොකු මාතෘකාවක්. complement කිය. complement
වාක්‍ය සම්පූර්ණ කරන කොටස. ඔය අහලා ඇති මේ වචනේ. මෙන්න මෙහෙම verb එකක් අහලා ඇති. complete. පාට හරි නෑනේ. complete කියන verb එක ඔය අහලා ඇති. okay? complete කියන එක verb එකක් වෙන පුතේ ක්‍රියාපදයක්. යාගේ තේරුම සම්පූර්ණ කරනවා නේද? I complete my work. මම මගේ වැඩ සම්පූර්ණ කරනවා. I complete the task. මම කාර්ය සම්පූර්ණ කරනවා. I complete the project. වගේ වාක්‍යවලදී complete කියන්නේ verb එකක් and එක ක්‍රියාපදයක්. එතකොට ඔය complete කියන ක්‍රියාපදයෙන් හැදෙන නාමපදය තමයි පුතේ complement කියලා හඳුන්වන්නේ. MENT වලින් මේක ඔයාලට දැනගන්න හොඳ නීතියක් වෙයි. MENT වලින් යම්කිසි වචනයක් අවසන් වෙනවා නම් හරියට development වගේ. එතකොට ඒක නාමපදයක් විදිහට අඳුර ගන්න පුළුවන් අපිට. එතකොට මේකත් MENT වලින් end වෙනවා කියන්නේ පුතේ මේකත් නාමපදයක් වෙනවා. okay ඔය පද වර්ග අඳුර ගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. දෙවනි පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නය සහ 11 වෙනි ප්‍රශ්නය වගේ ප්‍රශ්න කරද්දී මේ වචන වර්ගය අඳුනා ගැනීම ඒක noun එකක්ද adverb එකක්ද adjective එකක්ද කියලා අඳුනා ගන්න එක වැදගත් වෙනවා. අන්න ඔය කියපු ප්‍රශ්නේදී අපි ඔය විදිහට කතා කරමු හිමීට. okay right අපේ පාඩම වෙන්නේ පුතා complement වාක්‍යයේ කොටසක් මෙයා වාක්‍යයේ අවසාන කොටස. ඒ ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. okay we make a simple sentence using 3 basic parts. simple sentence එකක්. එහෙම නැත්නම් සරල වාක්‍යයක් අපි නිර්මාණය කරනවලු. පුතේ සරල වාක්‍යයක් කියලා හඳුන්වන්නේ එක subject එකක් සහ එක verb එකක් සහිත වාක්‍ය. subject එකයි verb එකයි. ඒ කියන්නේ ක්‍රියාව කරන්නන් ඉන්නේ එක්කනයි ඒ වගේම ක්‍රියාපද තියෙන එකයි නම් අපි ඒව જાතිය sentences හඳුන්වනවා simple sentence එකක් විදියට. ඒතර ක්‍රියාපද එකයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ තනි වචනයක් කියන එක. ඔන්න වචන 2 3 4ක ක්‍රියාපද තිබුණත් ඒවා තනි ක්‍රියාපදයක් තියෙන simple sentence එකක් විදිහටම තමයි හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මට මෙතන එක type කරන්න බැරිනවා so I write. අපි subject එක විදිහට ගමුකෝ we කියන subject එක අපි ලිව්වොත් එහෙම we like අපි කැමති mangoes. අපි අඹ වලට කැමති කියන sentence එක ගත්තොත් පුතේ මේ sentence එකේ කැමති වන්නා නැත්තම් ක්‍රියාව කරන්නා විදියට we ඉන්නේ. ඒ කියන්නේ subject එකයි තියෙන්නේ මේ එක subject එකයි. ඒ වගේම like තමයි verb එක වෙන්නේ එක verb එකයි තියෙන්නේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කිව්වනේ තනි වචනයක් කියන එක. මොන බලන්නකෝ මේ ලියන sentence එක. The girl is going home. right එතකොට ක්‍රියාව කරන්න යන කෙනා තමයි the girl. මේ තමයි subject එක. තනි subject එකක් තියෙනවා. වචන දෙකක් තියෙනවා. but it is a single phrase. ඒක තනි phrase එකක් වාක්‍ය ඛණ්ඩයක් වෙනවා. ඒ කියන්නේ පුතේ තනි subject එකක් තියෙනවා. මේ තමයි පුතේ verb එක. is වෙනම going වෙනම නෙමෙයි. is වෙනම වචනයක්. that is okay. going කියන්නේත් වෙනම වචනයක්. හැබැයි වචන දෙකක් වුණාට පුතේ මේ සම්පූර්ණ වචන දෙකේම එකතුව තමයි පුතේ sentence එකේ verb එක වෙන්නේ. ඒ කියන්නේ තාම තියෙන ක්‍රියාපද එකයි. ඔය විදිහට තනි subject එකක් සහ තනි ක්‍රියාපදයක් සහිත වාක්‍ය අපි හඳුන්වනවා මොනවද? මෙන්න මේ simple sentences කියලා හඳුන්වනවා. okay simple sentences කියලා හඳුන්වන්නේ තනි subject එකක් සහ තනි verb එකක් තියෙන ක්‍රියාපද. ඔන්න ඒ වගේ ක්‍රියාපද ඔන්න ඒ වගේ වාක්‍යයක right එන්නේ ඒ වගේ වාක්‍යයක් නිර්මාණය කරන්න අපිට ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් පුතේ කොටස් parts කොටස් තුනක් අවශ්‍ය වෙනවා. ඒ කොටස් තුන මොනවද කියලා you already know. දැනටමත් දන්නවා. ඒ තමයි subject එකක් ඕනේ. එකට verb එකක් එකතු කරන්න ඕනේ. ඒ වගේ මේකට complement එකක් ඕනේ. ඒතර අපි අද පාඩම වෙන්නේ මෙන්න මේ අවසාන කොටස වෙන complement එක කොහොමද හරියට වාක්‍යයට එකතු කරන්නේ කියන එක. right මම පොඩ්ඩක් පද ටික අඳුන්වලා දෙන්න. subject කියන්නේ පුතා කවුද? කර්තෘ එහෙම නැත්නම් ක්‍රියාව කරන්න
හෝ වාක්‍ය ප්‍රධානිය. ඔය නම් තුනෙන් හඳුන්වන්නේ සබ්ජෙක්ට් එක තමයි. කතෘ කිව්වත් හරියට ක්‍රියාව කරන්න කියන්නේත් එයාම තමයි. එහෙම නැත්නම් සම්පූර්ණ වාක්‍යයෙන් කියවෙන කෙනා එහෙම නැත්නම් වාක්‍ය ප්‍රධානිය තමයි සබ්ජෙක්ට් කියලා අපි හඳුන්වන්නේ. දෙවෙනි පදේ තමයි verb එක. verb කියන්නේ පුතේ ක්‍රියාව නොහොත් කරන දේ. කතෘ විසින් කරන දේ තමයි ක්‍රියාපදේ කියලා අපි හඳුන්වන්නේ. කම්ප්ලිමන්ට් කියලා හඳුන්වන්නේ පුතේ වාක්‍ය සම්පූර්ණ කරන කොටස. ඒක තමයි අද අපේ පාඩම් වෙන්නේ. right? මේ ස්ක්‍රීන් එකේ තියෙන ටික ඉක්මනට ලියා ගන්න පුතේ. උඩින් තියෙන අර වාක්‍යයත් එක්කම ලියන්න. we make a simple sentence කියලා තියෙන්නේ. you can use colors also. පාට පාවිච්චි කරන්නත් පුළුවන්. විනාඩියෙන් ලියමු පුතේ ඈ. මම capital ලියලා තිබ්බට you can use simple letters. okay. Okay, right. ඔක්කොම ලියලා ඉවරයක් කියලා මම හිතනවා පුතේ. I move on. Right. If I am correct, මම නිවැරදි නම් මෙතනින් එහාට පෙන්වන්න යන ටික ඊගව ස්ක්‍රීන් එක මම ඔයාලට ලියන්න දීලා තියෙනවා verbs පාඩම යටතේ. කෙන්ස මම එතන ඩිස්කස් කරන එක විතරයි කරන්නේ. එහෙම මම ලියන්න දීලා නැත්නම් පුතේ මට මෙසේජ් එකක් එවන්න. එම වාක්‍ය කොටස් නිර්මාණය කිරීම සඳහා විවිධ වචන පන්ති භාවිතා කරනවා. ඒ කියන්නේ පුතේ කලින් ස්ක්‍රීන් එකේ තිබුණ subject කියන පදය. subject කියන්නේ පුතේ වචනයක් නෙවෙයි. It is not a one word. තනි වචනයක් නෙමෙයි. right? ඒක පදයක් පුතේ. කියන්නේ ඒක තනි වචනයක් වෙන්නත් පුළුවන්. වචන ගානක එකතුවක් වෙන්නත් පුළුවන්. හරියට අර කලින් දුන්න උදාහරණය මොකද්ද? We like mangoes කියන sentence එකේ පුතා we තමයි subject එක. ඒක තනි වචනයක්. හරි. හැබැයි ඒක එතනදී වචනයක් කියලා හඳුන්වන්නේ නැහැ පුතේ subject කියන පදයේ විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට ඊගව sentence එකේ තිබුණා the girl කියලා වචන දෙකක්. එතකොට subject එක වෙන්නේ පුතේ the girl. එතකොට වචන ගැන කතාවක් නැහැ එතනදී. subject කියන පදේ ගැන තමයි කතා කරන්නේ වාක්‍යයක් තුලදී. ඒ නිසා මේ subject කියන්නේ verb කියන්නේ complement කියන්නේ පුතේ they are not words. ඒවා වචන නෙමෙයි. ඒවා පදයක් නොහොත් වාක්‍ය ඛණ්ඩයක් විදිහට තමයි වාක්‍යයක් ඇතුළතදී හඳුන්වන්නේ. subject කියන phrase එක, verb කියන phrase එක, complement කියන phrase එක ගැනයි මේ කතා කරන්නේ. හැබැයි මේ phrases නිර්මාණය කරද්දී, ඒ phrases build up කරද්දී we need words. අපිට වචන අවශ්‍ය වෙනවා. right? එතකොට විවිධාකාරයේ වචන පන්ති 10ක් තියෙනවා කියලා අපි කතා කරා. right? verbs, nouns, adjectives, adverbs, pronouns, conjunctions, prepositions. කවුරු හරි මට මැසේජ් එකක් එවන්න මේක ලිව්වද නැද්ද කියලා ටැග් ගන්න. articles, determiners, interjections. ඔන්න ඔය විදිහට ඉංග්‍රීසි භාෂාවේ තියෙන සියලුම වචන all the words in English language
ඉංග්‍රීසි භාෂාවේ තියෙන සියලුම වචන ටික ගණන් කරන්න බැරි තරම් ගොඩක් තියෙනවනේ නේද? ඒ සියලුම වචන පුතේ අපි මෙන්න මේ විදිහේ වචන පන්ති ලිව්වස ලිව්වේ නෑ සර්. ලිව්වස ලිව්වේ නෑ සර්. කවුරු කියන එක පිළිගන්නේ මම. හරි ලිව්වේ නැත්තම් පුතේ ලියපු නැති අය ඉන්නවනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. රයිට්. එතකොට එයාලා හිමීට ඊට පස්සේ ඒක බලාගෙන ලියන්න ගොඩ දෙනෙක් ලිව්වා කියලා තමයි ඒවල තියෙන්නේ. ඕකේ. රයිට්. එතකොට ওই විදිහට වචන පන්ති 10ක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. රයිට්. වචන පන්ති 10ක් තියෙනවා කියලා අපි කතා කරලා තියෙනවා. ඒ කියන්නේ පුතේ ඒ කියන්නේ ක්ලාස් එකේ හිටපු නැති අය තමයි නැහැ කියලා ඒවල තියෙන්නේ. එයාලා පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. දැන් මේ පාත තව පෙන්වන්න තියෙනවා මෙතන. ඔයාලට සිංහල තේරුණුත් තියෙනවා මේ විදිහට. ඒතර ඔය විදිහට වචන පන්ති අපි 10කට වෙන් කරන්නේ පුතේ මේ වචනේ තියෙන අර්ථය. වචනේ වාක්‍යයක් තුල හැසිරෙන විදිහ. රයිට්. ඒ වචනේ තියෙන ස්වභාවය මත තමයි මේ විදිහේ වචන පන්ති 10කට අපි වෙන් කිරීමක් කරන්නේ. එතකොට verbs කියලා හඳුන්වන්නේ අපි කරන දේවල් නේද? nouns කියලා හඳුන්වන්නේ පුද්ගලයෙක් දෙයක් හෝ ස්ථානයක් හෝ එහෙම නැත්නම් idea එකක්. අදහසක් තමයි අපි nouns විදියට හඳුන්වන්නේ. ඔය විදිහට තමයි වචන පන්ති 10ක් වෙන්නේ. ඔන්න ඔය 10 දෙනා අපිට විවිධාකාරයෙන් විවිධ ස්වරූපයෙන් අපිට අවශ්‍ය වෙනවා පුතා. විවිධාකාරයෙන් අපිට අවශ්‍ය වෙනවා අන්න අර කියපු වාක්‍යයේ තියෙන ප්‍රධාන කොටස් තුන නිර්මාණය කිරීමේදී. රයිට්. ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න ඇති කියලා මම හිතනවා. ඔය 10 දෙනා භාවිතා කරනවා මෙන්න මේ විදිහට. Why do we need different word classes? ඇයි අපිට වෙනස් වචන පන්ති ඕනේ? ඇයි? Because this sentence බලන්න මේ වාක්‍ය දිහා. Our teacher is helping us. අපේ ගුරුතුමා අපිට උදව් කරමින් ඉන්නවා to get knowledge දැනුම ලබා ගැනීමට. අපේ ගුරුතුමා අපිට දැනුම ලබා ගැනීමට උදව් කරමින් ඉන්නවා. එතනදී our teacher කියලා කහ පාටින් තියෙන වචන දෙක තමයි sentence එකේ subject එක වෙන්නේ. right? is helping තමයි පුතා රතු පාටින් තියෙන වචන දෙක තමයි sentence එකේ verb එක වෙන්නේ. us to get knowledge කියන වචන හතරේම එකතුව තමයි පුතේ sentence එකේ complement එක වෙන්නේ. ඒතර complement කියලා හඳුන්වන්නේ ක්‍රියාපදයට verb එකට පසුව තියෙන සියලුම වචනවල එකතුව. right? verb එකට පසුව තියෙන සියලුම වචනවල එකතුව අපි හඳුන්වනවා complement එක. එහෙම නැත්නම් වාක්‍ය සම්පූර්ණ කරන කොටස කියලා. ඔන්න ඔය කොටස් තුන ඇතුලේ දැන් වචන තිබුණා නේද? ගොඩක්. subject එකේ two words and two verbs in the verb also, and there are four words in the complement also. complement එකේ වචන හතරක් තියෙනවා. අන්නේ වචන තමයි අර මං කලින් වචන පන්ති 10ක් විදියට දුන්නේ. ටක් ගාලා මට මැසේජ් එකක් යවන්න මේක ලිව්වද කියලා. verbs වලදී මේක දුන්නාද වගේ නිකන් මතකයක් තියෙනවා. I can't remember. මැසේජ් එක දාන්නේ මේක ලිව්වද නැද්ද කියලා. එතකොට එතනදී our කියන්නේ පුතා pronoun එකක් වෙනවා. නේද? සර්වනාමයක් වෙනවා our කියන එක නෑ. right? මේක සර්වනාමයක් වෙනවා. ඒතර teacher කියන එක okay teacher කියන එක එතකොට මොකක් වෙනවද? noun එකක් වෙනවා. නෑ right කවුරු ලියන්නේ. එතකොට පුතා මේ subject කියන පදය phrase එක නිර්මාණය කරන්න pronoun එකකුයි noun එකකුයි තමයි මෙතන දායක වෙලා තියෙන්නේ. නේද? pronoun එකකුයි noun එකකුයි කලින් තිබ්බෙක right only okay මම ඒකේ ෆොටෝ එකක් ගහලා පුතේ group එකට දාන්නම් ඈ ෆොටෝ එකක් ගහලා group එකට දාන්න. එතකොට හිමීට ලියා ගන්න කට්ටිය. එතකොට පුතේ subject එක නිර්මාණය කරද්දී මෙතන වචන දෙකක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ වචන දෙක එකක් pronoun එකක් and the other one is a noun. එතකොට සමහර subject හදාද්දී මේ විදිහට pronoun එකයි noun එකයි ඕනේ. සමහර වාක්‍ය වලට noun එකක් විතරක් තිබ්බත් ඇතිනේ. හරියට නිකන් mother is kind කියද්දී mother noun එකක් වගේ. we like mangoes කියද්දී we කියන්නේ pronoun එකක්. ඔය විදිහට අර වචන පන්ති 10 අවශ්‍ය පරිදි සුදුසු පරිදි භාවිතා කරලා අපිට subject එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මම දැන් කතා කරන්නේ මේ දීලා තියෙන sentence එක ගැනයි කතා කරන්නේ. එතකොට verb එකේ is කියන්නේ ක්‍රියාපදයක් වෙනවා. ඔයාලා දන්නවා ඒක helping verb එකක් කියලා. right? helping කියන්නේ main verb එකක් වෙනවා. is කියන්නේ helping verb එකක්. helping කියන්නේ main verb එකක් වෙනවා. එතකොට මෙන්න මෙයා පමණක් කවුද? ක්‍රියාපදයේ කියන කොටස පමණක් verb කියන කොටස පමණක් නිර්මාණය කරද්දී පුතේ අනිවාර්යයෙන්ම ක්‍රියාපද කියන වචන පන්තිය විතරයි ඕනේ. right? වාක්‍ය දෙවෙනි කොටස වෙන ක්‍රියාපදයේ නිර්මාණය කරද්දී වාක්‍යයේ දෙවෙනි කොටස වෙන ක්‍රියාපදයේ නිර්මාණය කරද්දී ක්‍රියාපද කියන වචන පන්තිය විතරයි ඕනේ. මෙතන කවදාවත් nouns කියන එක ඉන්න බෑ. pronouns ඉන්න බෑ. adjectives ඉන්න බෑ. adverbs ඉන්න බෑ. ඇයි? ක්‍රියාපදයේ හදන්න නම් ක්‍රියාපදයේම තමයි අවශ්‍ය වෙන්නේ. හැබැයි ඉතිරි ඒවා හදද්දී ඒ කියන්නේ subject එක නිර්මාණය කරද්දී complement එක නිර්මාණය කරද්දී වචන පන්ති 10ම
අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. දැන් බලන්නකො මෙතන මේ get කියලා verb එකක් තියෙනවා නේද? ඒතර complement එක ඇතුලේ තියෙන verb එකක් තමයි get කියන්නේ. කියන්නේ complement එක නිර්මාණය කරද්දී ක්‍රියාපද පාවිච්චි කරන්නත් පුළුවන් කියන එක තමයි එතනදී පැහැදිලි වෙන්නේ. right? මම පැහැදිලි කරගෙන යනවා. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පුතේ message එකක් දාලා අහන්න ඕනේ ඈ. right. ඊට පස්සේ complement එකේ තියෙන වචන හතරක්. ඒකේ as කියන්නේ pronoun එකක්, to කියන්නේ preposition එකක්, get කියන්නේ verb එකක්, knowledge කියන්නේ එතකොට noun එකක් වෙනවා. right? ඔන්න මම මේවා අංක වශයෙන් සඳහන් කරනවා. අතන තිබුණානේ අංක 10ක් තිබුණානේ. verb කියන්නේ අංක 1. මම හරි නේද? මෙතනත් අංක 1, මෙතනත් අංක 1. noun කියලා මම දීලා තිබ්බේ අංක 2. අංක 2. ඊට පස්සේ අංක 3 උනේ adjectives මේ වාක්‍යේ නැහැ. අංක 4 adverbs මේ වාක්‍යේ නැහැ. අංක 5 pronouns. අංක 6 උනේ prepositions. අංක 7 උනේ conjunctions මෙතන නැහැ. අංක 8 උනේ articles මෙතන නැහැ. අංක 9 උනේ determiners මෙතන නැහැ. අංක 10 උනේ interjections මෙතන නැහැ. ඒ කියන්නේ අර වචන පන්ති 10න් මෙතන තියෙන්නේ 1 2 5 and 6. ඒ කියන්නේ භාවිතා කරලා තියෙන්නේ වචන පන්ති 4ක් විතරයි. වචන පන්ති 6ක්ම මේ වාක්‍ය නිර්මාණය කරන්න අවශ්‍ය වෙලා නැහැ. සමහර වාක්‍ය වලට අංක 2 ඕනේ නැති වෙයි. අංක 3 4 7 8 ওই විදිහට භාවිතා කරන්න වෙයි. ඒ කියන්නේ පොතේ මෙතනින් පැහැදිලි වෙන්නේ මොකද්ද? වචන පන්ති 10ම අපි හරියටම දන්නවනම් වචන පන්ති 10ම හරියටම අපි දන්නවනම් වාක්‍ය නිර්මාණය කරන එක මහලු කජ්ජක් නෙවෙයි කියන එක. Okay? right. එන්න මේ උදාහරණ අපි ලියලා වචන පන්ති ටිකත් අඳුන්න ගන්න පුතේ. use colors here also මෙතනත් පාට පාවිච්චි කරන්න පුළුවන් නම් right? screen එකේ තියෙන එක ඉක්මනට ලියා ගන්න. මම කතා කරනවා වේගෙ වැඩි නම් කියන්න ඕනේ පුතේ ඈ. තේරෙන්නේ නැත්තම් කියන්න ඕනේ. උඩ බලාගෙන බඩ උලාගෙන ඉන්න එපා ඈ. ඔය පුතේ ටිකක් සනීප නැහැ. ඊයේ අයිස්ක්‍රීම් ගොඩක් කෑවා. දැන් නිකන් උගුර බල්ලෝ කාලා වගේ. ඔය පුතේ පාඩමේ රෙකෝඩින් එක දානවා. මං කියවනේ හැමදේම රෙකෝඩ් කරලා ඉවරනවා කියලා කිව්වනේ. මට තප්පරයක් දෙන්න පුතා. ප්‍රශ්න සංඛ්‍ය 6 නේද? නෑ. අංක 7නේ. මම ලිස්ට් එකේ දීලා තියෙන ප්‍රොපෝෂන් සංඛ්‍ය 7 විදියට පුතේ ඈ. ඒ පුතේ කිව්වේ මේ වෙන ක්ලාස් එක ඉස්කෝලේ ක්ලාස් එකේ පුතේ අනිවාර්යෙන් රෙකෝඩින් එක මම දානවා. ඉස්කෝලේ රෙකෝඩින් එක ඔයාලගේ මේ යන ක්ලාස් එකේ රෙකෝඩින් අනිවාර්යෙන් දානවා ගෲප් වලට. වෙන එකක තමයි මම දාන්නේ නැහැ කිව්වේ. සර් ඉංග්‍රීසි පේපර් එකට මොනවද එන්නේ? එන්නේ පුතේ ප්‍රශ්න.
ඉංග්‍රීසි පේපර් එකට එන්නේ ප්‍රශ්න ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි එන්නේ. සිංහලෙන් එන්නේ නැහැ. ප්‍රශ්න ගාන හරියටම දන්නේ නැහැ පුතේ එක එක ඔය ව්‍යාකරණ ප්‍රශ්න එන්නේ පුතේ මොකද කෙටි උත්තරනේ තියෙන්නේ මාක් කරන්න තියෙන්නේ ලියන්න තියෙනවා නම් කෙටි තනි වචන ලියන්න උත්තර ඇති ටයිප් කරන්න තියෙන වචනේ ඔයාලා ඊට පස්සේ මේ උත්තර ටයිප් කරන්න එනේ වගේ පුතේ ගමන්නේ මේ පුතේ පේපර් එක හැදුවේ උත්තර ටයිප් කරන්න එනේ වගේ පුතේ හිතන්නකෝ වාක්‍යයක් ටයිප් කරන්න එනවා කියලා එහෙම නොත් එහෙනම් පළවෙනි අකුර කැපිටල් වාක්‍ය අවසානයේ ෆුල් ස්ටොප් එකක් එහෙම තියන්න මතක තියාගන්න. ඒ වගේම තනි වචනයක් ටයිප් කරන්න ආවොත් එහෙම ඒක නාම පදයක් නම් පළවෙනි අකුර කැපිටල් කරන්න. සාමාන්‍ය වචනයක් නම් දැන් හිතන්නකෝ අපි හිතමු ප්‍රශ්නයක් අහලා තිනවා කියලා නමක් සඳහන් කරන්න වෙන. එතකොට මලින්ද කියලා නමක් ටයිප් කරන්න තියෙනවා නම් එම් අකුර කැපිටල් තියෙන්න ඕන. හැබැයි ක්‍රියාපදයක් වගේ අහලා තිබුණොත් එහෙම හිතන්නකෝ ප්‍රශ්නයක් අහලා තිනවා කියලා මේ උදාහරණයක් දෙන්නේ ඈ. go කියන එකේ අතීත කාලය මොකක්ද කියලා. එතකොට went කියලා ටයිප් කරද්දී w අකුර කැපිටල් විදිහට ටයිප් කරන්න එපා. full stop තියන්නත් එපා. okay? මොකද නැත්තම් උත්තරේ වැරදි විදිහට වැටෙයි. ලේසි ප්‍රශ්න ටිකක් ඇත්තේ කියලා මම හිතනවා. පැය භාගයෙන් තමයි ලියන්න තියෙන උත්තර. අපි උත්තර ලියලා බලමු ඉතින් මේක ටෙස්ට් එක ගන්නෙ නේද? right. ලියලා ඉවරයි. මම ඊගාව කොටසට යනවා. මම ඔයාලට පොඩි ඇක්ටිවිටි එකක් දෙන්න යන්නේ. මේ විදිහම සෙන්ටෙන්ස් එකක් මම දෙනවා පුතා. right? ඔයාලා කරන්න ඕනේ මෙන්න මේකයි. The tall man walks on the road fast කියලා දීලා තියෙනවා පුතේ sentence එකක්. උස මිනිසා වේගයෙන් පාරේ ඇවිදිනවා තමයි සිංහල තේරුම වෙන්නේ. ඔයාලා අර විදිහටම as you done earlier අර විදිහටම මේකේ subject එක verb එක complement එක මුලින් mark කරන්න. ඊට පස්සේ වචනෙන් වචනේ අරගෙන word by word අරගෙන ඒක මොන වර්ගයේ වචනයක්ද කියලාත් mark කරන්න ඕන. මොන වර්ගයේ වචනයක්ද කියලා ඒක pronoun එකක්ද verb එකක්ද adjective එකක්ද conjunction එකක්ද ඒ විදිහට වචන ටික මොකක්ද කියලා ඉක්මනට පුතේ mark කරන්න. විනාඩි 3ක් දෙන්නම් වැඩේට. අර කලින් දීලා තිබ්බ වාක්‍ය විදිහටම පද ටික වෙන් කරන්න. කොටස් තුන නම් අඳුර ගන්න ලේසි. මොකද පාට තුනකින් දීලා තියෙන්නේ. මේ කොටස් තුන අඳුර ගන්න ලේසි.
තව ටික වෙලාවෙනේ අපි ඉමු නේද? Okay Hashan. Right, let's see බලමු. The tall man කියන්නේ පුතේ උස මිනිසා. ඒ කියන්නේ subject එක වෙනවා නේද? ක්‍රියාව කරන්න වෙන්නේ the tall man. එයා කරන වැඩේ තමයි, එයා කරන ක්‍රියාව තමයි, action එක තමයි පුතේ walks, ඇවිදිනවා. ක්‍රියාපද ඉගෙන ගත්ත ළමයි විදිහට දැන් ඔයාලා දන්නවා. walk තමයි verb එක. හැබැයි s එකක් එකතු කරලා තියෙනවා because the tall man is singular. උස මිනිසා කියන්නේ ඒක වචනයක් නිසා පුතේ ක්‍රියාපදයට ඒක වචන කරලා තියෙනවා. මතක ඇති එහෙම නීතියක්. That is the verb. And on the road fast කියන්නේ පුතේ එතකොට sentence එකේ complement එක වෙනවා. Right? තාම යාව අපි හරියටම ඉගෙන ගන්න පටන් ගත්තේ නෑ. තාම මෙතෙන්ට යන මාර්ගයේ හදමින් තමයි ඉන්නේ. tall කියන්නේ ඉතාලි ටික දාගෙන ඉමු අපි. tall කියන්නේ article එකක්, නොහොත් අව්‍ය පදයක්. Sorry, the කියන්නේ article එකක්, අව්‍ය පදයක්. tall කියන්නේ පුතා adjective එකක්, නාම විශේෂණයක්. man කියන්නේ noun එකක්, නාම පදයක්. ඊට පස්සේ walks කියන්නේ verb එක, ක්‍රියාපදය. on කියන්නේ පුතා preposition එකක්, නිපාත පදයක්. the කියන්නේ ආපහු article එකක්, අව්‍ය පදයක්. road කියන්නේ පුතේ noun එකක්, නාම පදයක්. fast කියන්නේ පුතේ adverb එකක්, නොහොත් ක්‍රියා විශේෂණයක් වෙනවා. ඔන්න ඔය විදිහට වචන වර්ග ගණනාවක් එකතු වෙලා තමයි එයාලගේ උදව්වෙන් තමයි මේ sentence එක ගොඩනගලා තියෙන්නේ. Okay, බලන්න ඔයාලා ලියපු උත්තර හරිද කියලා. See whether your answers are correct. Okay, right. මෙන්න මෙහෙම sentences ටිකක් මම ඔයාලට දුන්නා. තව විනාඩි 5ක් ගන්නවා පුතේ මම ක්ලාස් එකට. මෙන්න මේ විදිහේ sentences ටිකක් මම දුන්නා. right? මේ විදිහේ sentences ටිකක් මම දුන්නා පුතේ. verbs කියන පාඩමේදීත් ක්‍රියාපද කියන පාඩමේදී මම sentences ටිකක් දුන්නා. හැබැයි මම එතනදී මේ ටිකමයි දුන්නේ. මේ sentences ටිකේ පුතේ verb එක තමයි අයින් කරේ. ක්‍රියාපදේ අයින් කරලා පෙන්නුවා ඔයාලට නේද? am කියන verb එක අයින් කරා, was කියන verb එක අයින් කරා, will be කියන verb එක අයින් කරා. එතකොට මේ දීලා තියෙන sentences වල පුතේ ක්‍රියාපදේ verb එක වාක්‍යයෙන් ඉවත් වෙලා ගියාම ඒක වාක්‍යයක් නෙවෙයි කියලා අපි ඩිස්කස් කරා. මතකයිද? එතකොට am කියන එක නැතුනොත් I a good child කියලා වාක්‍යයක් තියෙන්න විදිහක් නැහැ. අනිවාර්යෙන් පුතා හැම sentence එකටම for each and every sentence there should be a verb. අනිවාර්යෙන් ක්‍රියාපදයේ කියන කොටස තිබිය යුතුමයි. හැබැයි දැන් අද අපේ පාඩම වෙන complement එක මම දැන් මේ sentence එකෙන් අයින් කරලා පෙන්නනවා. right? බලමු එතකොට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ මම මේ මෙතනදී ඔයාලට ඔප්පු කරන්න යන්නේ වාක්‍යෙට complement එක ඕනිමද නැත්නම් තිබුණත් එකයි නැතත් එකයිද කියන කාරණේ. එතකොට I am a good child කියන sentence එකේ පුතේ පේන්නේ. A good child තමයි complement එක වෙන්නේ. මොකද I කියන්නේ subject එක, am කියන්නේ verb එක නිසා. She was in the canteen කියද්දී in the canteen තමයි complement එක. We will be healthy one day කියද්දී healthy one day කියන එක තමයි complement එක. A kind heart තමයි complement එක. A job at a bank, very fast, your elders, English, to the school, their help. Sorry, to get their help. No, ඔය ටික තමයි පුතේ එතකොට වාක්‍ය complement එක වෙන්නේ. right? බලමු complement එක අයින් කරලා. I am කියලා sentence එකක් තියෙන්න පුළුවන්ද? හිතන්න මෙන්න මේ උදාහරණ. මම ඔන්න කෙනෙක්ගෙන් අහනවා, right? අලුතෙන් ඔන්න ඉස්කෝලේට ටීචර් කෙනෙක් කෙනා මම මේ ටීචර් කෙනෙක්ගෙන් අහනවා, are you a teacher? ඔයා ගුරුවරියක්ද? ඔයා ගුරුවරියක්ද? ඒතර එයා උත්තර දෙනවා, I am. ඒතර ඒකෙන් අදහස් කරන්නේ ඔව් මම ගුරුවරියක් කියන එකම. එතකොට I am කියලා භාවිතා කරත් පුතේ ඒක sentence එකක් නේ. ඒ කියන්නේ ඒකට complement එකක් අත්‍යවශ්‍ය නැහැ. ඕන්නම් එයාට කියන්න පුළුවන් I am a teacher. Yes, I am a teacher. කියලා ඒ උත්තරේ භාවිතා කරන්න පුළුවන්. හැබැයි එයාට ඕනනම් කෙටියෙන් උත්තරේ දෙන්න පුළුවන් පුතේ I am. Are you a teacher? ඔයා ගුරුවරියක්ද? I am. Right? She was in the canteen. අය canteen එකේ හිටියා. In the canteen අයින් කරොත් මොකද වෙන්නේ? අපි මෙහෙම ප්‍රශ්නයක් අහනවා. Where was she? Was she in the canteen? right? එයා කොහෙද canteen එකේද හිටියේ? එයා canteen එකේද හිටියේ? එතකොට කියනවා she was. එයා හිටියා. right? ඒ කියන්නේ in the canteen කියන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ.
මේ ලියලා තියෙන sentence එකට. ඔය විදිහට පුතේ මේ හැම වාක්‍යයකදීම කම්ප්ලිමන්ට් එක නැති වෙලා ගියා කියලා sentence එකට කම්ප්ලිමන්ට් එක නැති වුණා කියලා මහා ලොකු හානියක් sentence එකට වෙන්නේ නැහැ. නේද? he is coming. ඔහු එමින් ඉන්නවා. ඔහු එමින් ඉන්නවා. අපිට වැඩක් නැහැ කවද දෙන්නේ. කොහෙට දෙන්නේ? කීයට දෙන්නේ? කායක දෙන්නේ. ඒව අදාළ නැහැ. Because he is coming is a full sentence. සම්පූර්ණ වාක්‍යයක් පුතේ he is coming කියන්නේ. ඒ කියන්නේ sentence එකට මෙන්න මේ දෙන්න විතරක් හිටියත් හොඳටම ඇති කියන එක නේද ඒකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ පුතේ වාක්‍යෙට subject එක සහ verb එක කියන කොටස් දෙක පමණක් තිබුණත් ඒක sentence එකක් වෙනවා. ඒතර complement එකක් මොකටද sentence එකට? වාක්‍යෙට complement එකක් මොකටද? මොකටද කියලා අපි ලබන සිකුරාදා බලමු. Okay? අපි ලබන සිකුරාදාට මොකටද කියලා බලමු. Right? එහෙනම් පුතේ අද පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච හැමදෙනාටම ස්තුතියි. Thank you very much for joining with me today and see you on Friday. අපි සිකුරාදාට මුණ ගැහෙමු. Right? පාඩමේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් message එකක් දාලා අහන්න and වීඩියෝ එක දාන්නම් class එකෙන් පස්සේ ආපහු බලන්න පාඩමේ නොතේරුණු තැනක් තියෙනවා. Okay අපි සිකුරාදාට බලමු කම්ප්ලිමන්ට් එක මොකටද වාක්‍යයට අවශ්‍ය වෙන්නේ කියලා සහ කම්ප්ලිමන්ට් එක හැදෙන්නේ කොහොමද කියලාත් අපි බලමු. ගොඩක් වෙලාවට මම උත්සාහ කරනවා එදාට පාඩම අවසන් කරන්න. Okay? So good morning and බුදු සරණයි. Good morning, sir. Good morning. Alright, good morning පුතේ. බුදු සරණයි. Good morning. බුදු සරණයි. බුදු සරණයි හැමෝටම.